අයිබෝවන් ඔයාලා සියලු දෙනාටම මයික්ලොසට් channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපි අද මේ වීඩියෝ එකෙන් බලමු මේ පින්තූරවල තියෙන ලස්සන බ්ලවුස් එක මහගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු ඕනම ඇඳුමක් මහන්න අවශ්‍ය වෙන ශරීරයේ මිනුම් වර්ග ටික මොනවද කියලා. පළවෙනි රූපේ දක්වලා තියෙන ආකාරයට ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මොනවද අවශ්‍ය වෙන මිනුම් සහ කොහොමද මේ මිමි ගන්න කියලා. එතකොට අපිට මේ ශරීරයේ මිමි වලින් අවශ්‍ය වෙන මිමි තමයි උරහිස මිම්ම, කිහිල්ල වට මිම්ම, අත වට මිම්ම, පපුව වට මිම්ම, උරහිස සිට ඉන දක්වා උස, ඉන වට මිම්ම, ඉන සිට උකුල දක්වා උස, උකුල වට මිම්ම, කකුල වට මිම්ම, ඉනට පහළ සම්පූර්ණ කොටසේ උස, දණහිස වට මිම්ම සහ වලලු කර වට මිම්ම. මේක තමයි ඕනම ඇඳුමක් මහන්න සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන මිමි වර්ග. එක එක ඇඳුමට අනුව සමහර වෙලාවට මීට වැඩි සමහර මිමි අවශ්‍ය වෙනවා. එතකොට අපි මහන්න යන බ්ලවුස් එක මහන්න අවශ්‍ය වෙන මිමි වර්ග ටික අපි මොනවද කියලා බලමු. ඒව තමයි උරහිස මිම්ම. උරහිස මිම්ම මම මේ බ්ලවුස් එක මහන්න අරගෙන තිනවා අඟල් 14ක්. ඊට පස්සේ පපුව වට මිම්ම, පපුව වට මිම්ම මම අරගෙන තිනවා අඟල් 35 මාරක්. ඉන වට මිම්ම අඟල් 30ක්, උකුල වට මිම්ම අඟල් 36ක්, උරහිස සිට ඉන දක්වා උස අඟල් 15ක්, ඉන සිට උකුල දක්වා උස අඟල් 6ක්. මේ බ්ලවුස් එකේ සම්පූර්ණ උස, ඒ කියන්නේ උරහිස ඉඳලා ඉන දක්වා බ්ලවුස් එකේ සම්පූර්ණ උස අඟල් 20ක්. අත දිග මේ බ්ලවුස් එක මම අත දිගට දාන අත වැලමිට ප්‍රමාණයට දාන නිසා අත දිග අරගෙන තිනවා අඟල් 12ක්. අත වට මිම්ම, ඒ කියන්නේ වැලමිට ළඟින් අත වටේට මිම්ම අඟල් 9ක් සහ කර වට මිම්ම අඟල් 15ක්. මේ මිමි ටික තමයි මේ මෝස්තරේ නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේ මිමි ටික කොහොමද අපේ බ්ලොක් එක අඳින්න අවශ්‍ය විදියට සකස් කරගන්න කියලා. ඒකෙදි අපිට වඩාත්ම වැදගත් මිමි දෙකක් තියෙනවා. ඒ තමයි රැගල් උස සහ රැගල් රේඛාව. මේ රූප සටහනේ පෙන්වලා තියෙන විදියට රැගල් උස කියන්නේ රතු පාටින් පෙන්වලා තියෙන සිරස් උස තමයි, සිරස් මිම්ම තමයි රැගල් උස කියලා කියන්නේ. ඒ කියන්නේ උරහිස මුදුනේ මේ උරහිස පැත්තේ උඩ ඉඳලා අත් කට යට දක්වා අත් කට පහළ තියෙන තිරස් රේඛාව දක්වා උස තමයි රැගල් උස කියලා කියන්නේ. රැගල් රේඛාව කියලා කියන්නේ ඒ බලවාටි පැත්තේ ඉඳලා අත් කට දක්වා තියෙන තිරස් දිග. මෙන්න මේ මිමි දෙක තමයි වඩාත්ම වැදගත් මිමි දෙක වෙන්නේ. එතකොට අපි බලමු මේ දෙක හොයාගන්නේ කොහොමද කියලා. රැගල් උස අපි හොයාගන්නේ සාමාන්‍යයෙන් පපුව වට මිම්ම අඟල් 36ට අඩු කෙනෙක්ගේ නම් පපුව වට මිම්ම 4ෙන් බෙදලා එන උත්තරේ තමයි අපි රැගල් උස විදියට ගන්නෙ. පපුව වට මිම්ම අඟල් 36ට වඩා වැඩි කෙනෙක්ගේ නම් අපි පපුව වට මිම්ම බෙදලා රැගල් උස ගන්නෙ නෑ. එතකොට ඒ උස වැඩි වෙනවා. ඒක නිසා අපි ගන්නෙ උරහිස මිම්ම දෙකට බෙදලා. එතකොට දැන් මම අරගෙන තියෙන මිමි වල පපුවට මිම්ම අඟල් 35 මාරේ, කියන්නේ අඟල් 36ට අඩුයි. ඒක නිසා මම ඒක 4ෙන් බෙදලා උත්තරේ 8යි 8ෙන් 7 විදියට අරගෙන තියෙනවා රැගල් උස. මේකේ උත්තරේ 8ෙන් ප්‍රමාණ වලින් ගන්න. ඔයගොල්ලෝ දැකලා ඇති ටේප් එකේ අඟල ගත්තම අඟල 8කට බෙදලා තමයි තියෙන්නේ. එතකොට අඟලට වැඩි අඩු මිමි සටහන් කරනකොට අපි 8ෙන් ප්‍රමාණ විදියට තමයි සඳහන් කරන්නේ. ඔයගොල්ලන්ට මේ දැන් 35 මාර වගේ එකක් 4ෙන් බෙදා ගන්න අමාරු නම් කරන්න තියෙන පහසුම ක්‍රමය තමයි අපේ මෙෂර්මන්ට්ස් ගන්න ටේප් එක අරගෙන ඒ ටේප් එක මුලින්ම දෙකට නවන, ඊට පස්සේ තව පාරක් දෙකට නවන. එතකොට ඒ නැමුම 4වෙනි නැමුම එන තැනින් අපිට බලා ගන්න පුළුවන් අපේ ඒ මිම්ම 4ට බෙදුවම තියෙන උස දිග මිම්ම මොකක්ද කියලා. ඊට පස්සේ අපි රැගල් රේඛාව හොයාගන්න විදිය ගත්තොත් රැගල් රේඛාව අපි හොයාගන්නේ පපුව වට මිම්ම 4ෙන් බෙදලා ඒකට අඟල් 1ක් එකතු කරනවා බුරුල සඳහා. ඒ කියන්නේ අපි ඇඳුමක් මහනකොට ඇඟට තද වෙන්න මහන්නේ නැහැ, පොඩ්ඩක් බුරුලට තියෙන්නනේ මහන්නේ. අන්නේ ඉඩ ඇතුලෙන් පොඩ්ඩක් ඉඩ තියෙන්න අඟලක් එකතු කරනවා. ඒ වගේම අඟල් භාගයක් එකතු කරනවා මෙහුම් වාසි සඳහා. එතකොට මම මෙතන අරගෙන තියෙන පපුවට මිම්ම 35 මාර 4ෙන් බෙදලා අඟල් 1 මාරක් එකතු කරාම එන රැගල් රේඛාව තමයි අඟල් 10යි 8ෙන් 3. දැන් අපි රැගල් උස සහ රැගල් රේඛාව දෙකම හොයාගත්තා. අපි බලමු මේ දෙකත් එක්ක අපේ අනිත් මිමි ටික කොහොමද මේ
බ්ලොක් එක අඳින්න පුළුවන් විදියට අනිත් මිමි ටික කොහොමද බෙදලා හදාගන්නේ කියලා. අපේ උරහිස මිම්ම අපි හදාගන්නේ කොහොමද කියලා බලමු. උරහිස මිම්ම අපි බ්ලොක් එක අඳින්න අවශ්‍ය විදිහට හදාගන්න අපි මුලින්ම කරන්නේ අපි මෙෂර්මන්ට් එකෙන් ගත්ත උරහිස මිම්ම දෙකට බෙදලා මැහුම් වාසි සඳහා අඟල් භාගයක් එකතු කරනවා. එතකොට මම මෙතන අඟල් 14 අරගෙන තියෙන්නේ. 14 දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරාට පස්සේ අඟල් 7මාර. ඊට පස්සේ ඉන මිම්ම ගත්තොත් අපි කරන්නේ ඉන වට මිම්ම අපි ඉන වටේට ගත්ත මිම්ම 4ෙන් බෙදලා ඒකට අඟලක් එකතු කරනවා බුරුල සඳහා. ඊට පස්සේ අඟල් භාගයක් එකතු කරනවා මැහුම් වාසිය සඳහා. එතකොට මම මෙතන අරගෙන තියෙන ඉනමින්ම අඟල් 30. ඒ අඟල් 30 4ෙන් බෙදලා අඟල් 1මාරක් එකතු කරාට පස්සේ උත්තරේ 9 විදියට එනවා. ඊට පස්සේ උකුල මිම්ම ගත්තොත් ඒකත් ඒ විදියටම අපි 4ෙන් බෙදලා අඟල් 1මාරක් එකතු කරනවා මැහුම් වාසිය සහ බුරුල සඳහා. එතකොට උත්තරේ එනවා මම ගත්ත මිම්ම අඟල් 36 4ෙන් බෙදලා අඟල් 1මාරක් එකතු කරාම අඟල් 10 මාරයි. ඊපස්සේ අපි උරහිස සිට ඉන දක්වා උස ගත්තා. උරහිස සිට ඉන දක්වා උස අපි හදාගන්නේ ඒ උසට අඟල් භාගයක් මැහුම් වාසිය සඳහා එකතු කරන. එතකොට උරහිස සිට ඉන දක්වා උස අඟල් 15යි මම අරගෙන තින්නේ. ඒකට අඟල් භාගයක් එකතු කරාම අඟල් 15ක් මාරයි. ඉන සිට කුල දක්වා මිම්ම අපි වෙනස් කරන්නේ ඒක අඟල් 6යි. 60 සම්පූර්ණ උස අරගෙන අපි ඒකට අඟලක් එකතු කරනවා වාටි යට වාටිය මහන්න. ඊට පස්සේ අඟල් භාගයක් එකතු කරනවා උඩින් මැහුම් වාසි විදියට. එතකොට අඟල් 20ට අඟල් 1මාරක් එකතු කරාම අඟල් 21මාරයි. ඊට පස්සේ අපි බලමු කර මිමි ටික හොයාගන්නේ කොහොමද කියලා. අපි ඉදිරිපස්ස කර ගැඹුර හොයාගන්නේ කර වට මිම්ම අපි කර වටේ මිම්ම ගත්තනේ. ඒ කර වට මිම්ම 4ෙන් බෙදනවා. 4ෙන් බෙදලා එන උත්තරේ තමයි අපි ඉදිරිපස කර ගැඹුරු විදියට ගන්නෙ. ඊට පස්සේ අපි ඉදිරිපස කර පළල හොයාගන්නේ අපි ඉස්සෙල්ලා හොයාගත්ත ඉදිරිපස කර ගැඹුරෙන් අඟල් භාගයක් අඩු කරනවා. අපි ඉස්සෙල්ලා කරවට මිම්ම 4ෙන් බෙදලා උත්තරේ විදියට 3යි 4ෙන් 3ක් ආවා. ඒ 3යි 4ෙන් 3ෙන් ඒ 3යි 4ෙන් 3 කියන්නේ ඉදිරිපස කර ගැඹුර. ඒ 3යි 4ෙන් 3ෙන් අඟල් භාගයක් අඩු කරාට පස්සේ අපිට උත්තර එනවා 3යි 4ෙන් 1 කියලා. ඒක තමයි ඉදිරිපස කර පළල වෙන්නේ. ඊට පස්සේ අපි පිටුපස කර පළල හොයාගන්නේ ඉදිරිපස කර පළල ආපු උත්තරෙන් තව අඟල් භාගයක් අඩු කරලා. ඒ විදිහට ඉදිරිපස කර පළල වෙන්නේ 3යි 4ෙන් 1. ඒකෙන් අඟල් භාගයක් අඩු කරාට පස්සේ උත්තරේ වෙන්නේ අඟල් 2යි 4ෙන් 3. දැන් අපි මේ බ්ලවුස් එකේ පතරම අඳින්න අවශ්‍ය මිමි ටික ඔක්කොම හොයාගෙන ඉවරයි. අපි බලමු දැන් මේ මිමි ටිකෙන් කොහොමද අපි පතරම සකස් කරගන්නේ කියලා. මේ තියෙන දේවල් ටික තමයි අපිට මේ බ්ලවුස් එක මහන්න අවශ්‍ය වෙන්නේ. මම මෙතන අරගෙන තියෙනවා මේකට මහන්න මේ වගේ ලිනන් රෙද්දක්. මේක කොටන් රෙද්දක්. මේකෙන් මම අරගෙන තියෙනවා අඟල් 60 පළල රෙද්දෙන් මීටරයක ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් මුලින්ම මහන කෙනෙක්ට නම් මේ වගේ කොටන් රෙද්දක් අරගෙන මහන්න පුරුදු වෙන එක තමයි හොඳ. මොකද මේ සිල්ක් වගේ රෙදි වලින් මහන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ මේකට අවශ්‍ය වෙන රෙදි කපන කතුරක්. ඊට පස්සේ මේ බ්ලවුස් එකේ ඉදිරිපසින් ඉස්සරහින් විවරයක් තියෙන නිසා මම ඒකට බොත්තම් අල්ලනවා. මේකට මේ වගේ බොත්තම් තමන් කැමති පාටකින් කැමති ප්‍රමාණයකින් බොත්තම් අවශ්‍ය වෙනවා. ඉලාස්ටික් එකක් අවශ්‍ය වෙනවා අත වටේට දාන්න. ඊට පස්සේ ටේලරින් චෝක් එකක් සහ පින්ස් අවශ්‍ය වෙනවා. අපි බලමු ඊළඟට කොහොමද මේ ඇඳුම කපාගන්නේ කියලා. මම මෙතනදී කරන්නේ කෙලින්ම රෙද්දේ ඇඳලා තමයි ඇඳුම කපාගන්නේ. හැබැයි රෙද්ද එකපාරටම ඇඳලා කපන්න අමාරුයි. කියන්නේ මුලින්ම මහන්න පුරුදු කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් මුලින්ම කඩදාසියක් අරගෙන පත්තර පිටුවක් හරි වගේ කඩදාසියක් අරගෙන ඒකේ මේ පතරම ඇඳලා ඊට පස්සේ ඒක කපාගෙන ඒක රෙද්දට පිටපත් කරගෙන කපලා මහන්න. අපි බලමු කොහොමද මේක රෙද්ද එකපාරටම ඇඳලා කපාගෙන මහගන්නේ කියලා. මුලින්ම අපි බලමු ඉදිරිපස පළුව කොහොමද කපාගන්නේ කියලා. ඒක කපා ගන්න කලින් අපි මුලින්ම කරන්නේ මේ ගන්න රෙද්ද හොඳට අයන් කරගන්නවා. අයන් කරගෙන ඊට පස්සේ අපි රෙද්දේ හොඳ පිටපැත්ත ඇතුළට හිටින්න කන පිටපැත්ත එළියට හිටින්න මෙහෙම රෙද්ද බලවාටිය පැත්තෙන් දෙකට එකතු කරලා බලවාටිය පැත්තෙන් අඟල් 2ක ප්‍රමාණයක් මෙහෙම ඇතුළට නවලා මේ රෙද්දේ දෙපැත්තෙන්ම රෙදි පටවල් දෙකේම අඟල් 2ක ප්‍රමාණයක් ඇතුළට කරලා නවලා අයන් කරගන්නවා. මේක අපි කරන්නේ අපි මේ බ්ලවුස් එකේ ඉස්සරහින් විවරයක් තියෙනකොට එතන බොත්තම් අල්ලන්න ඕනනේ. එතකොට එතන ඝනකම වාටියක් ලබා ගන්න තමයි අපි මේ විදියට අඟල් දෙකක් දෙකට නවලා අඟල් දෙකක් ඇතුළට නවලා අයන් කරගන්නේ. දැන් මේ පැත්ත තමයි 60 ඉස්සරහා පැත්ත වෙන්නේ. අපි මුලින්ම බලමු ඉස්සරහා පැත්ත කොහොමද කපන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා ගත්ත මෙෂර්මන්ට්ස් වල මතක ඇති
උරහිස මිම්ම අපිට ආවේ අඟල් 14 දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරාම අඟල් 7මාර. මම මේ අඟල් 7මාර උරහිසේ මේ පැත්තට ලකුණු කරගන්නවා. හතහමාර. ඊට පස්සේ අපි මෙතනින් අඟල් 4න් 3ක් අඟලයි අඟල් 1යි 4න් 3ක් පහළට කරලා ලකුණු කරගන්නවා. මෙන්න මෙතන ඉඳලා මෙතන උඩට වෙනකන් අපි රේඛාවක් ඇඳ ගන්නවා. මේක තමයි උරහිස රේඛාව වෙන්නේ. මේ රේඛාව දිගේ අපි නැවතත් අර අඟල් 7මාර ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි රැගල් උස හොයාගත්තනේ. අන්නේ රැගල් උස අපි මෙතන මුදුනේ ඉඳලා පහළට ලකුණු කරනවා. අපිට රැගල් උස ආවේ 8යි 8න් 7ක් විදියට. ඒ කියන්නේ 8යි 8න් 7ක් කියන්නේ මෙතනට. මේ 8යි 8න් 7 මේ හරියට සලකුණු කරගෙන අපි මේකත් මෙහෙම කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපි මේ රේඛාව දිගේ අපි මේ මාක් කරගන්නවා රැගල් රේඛාව. රැගල් රේඛාව අපිට ආවේ 10යි 8න් 3ක් විදියට. 10යි 8න් 3ක් අපි මෙන්න මේ වගේ මාක් කරලා මෙතන ලකුණු කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ රේඛාව මේ උරහිස කොනේ රේඛාව මේ රැගල් රේඛාවට යා කරගන්නවා. යා කරගෙන අපි මෙතන එන මිම්ම දෙකෙන් බෙදන. මෙතන අපිට එන්නේ 7යි 8න් 2ක්. එතකොට ඒක අපිට බෙදුවම එනවා 3යි 8න් 6ක්. මෙන්න මෙතනින් අපි අඟල් භාගයක් මේ පැත්තට ලකුණු කරගන්නවා. අඟල් භාගයක් ලකුණු කරගෙන මෙන්න මේ ලක්ෂය සහ මේ ලක්ෂය එකතු කරලා අපි පහළට රේඛාවක් අඳිනවා රැගල් රේඛාව හමු වන තෙක්. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි කරන්නේ මෙතන අත් කට හැඩය ඇඳ ගන්න. මේ වගේ රැගල් රේඛාව තෙක් මෙහෙම අත් කට හැඩය ඇඳ ගන්න. ඊට පස්සේ අපි කරන්නේ අපි මෙතන උරහිස රේඛාව දිගේ මේ පැත්තට අඟල් 3ක් ලකුණු කරනවා. අපි රැගල් රේඛාවෙන් පහළ මිමි සලකුණු කරනකොට මෙන්න මේ රේඛාවෙන් මෙන්න මේ ස්ථානයේ ඉඳලා පහළට තමයි ලකුණු කරන්නේ. අපි ඊට පස්සේ බලනවා ඉන උරහිස සිට ඉන දක්වා මිම්ම. අපිට උරහිස සිට ඉන දක්වා මිම්ම ඇවිල්ලා තින්නේ අඟල් 15 මාරක්. අපි මේ අඟල් 15 මාර මේකේ ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඉන සිට උකුල දක්වා උස අපිට ඇවිල්ලා තියෙනවා අඟල් 6ක්. ඊපස් මෙතන ඉඳලා තව අඟල් 6ක් අපි පහළට ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි මේ මිමි දෙකම පහළට ලකුණු කරනවා. මේක තමයි අපේ ඉන රේඛාව වෙන්නේ. මේක තමයි අපේ උකුල රේඛාව වෙන්නේ. ඊට පස්සේ අපි මේකේ ඉන මිම්ම සහ උකුල මිම්ම ලකුණු කරගන්නවා. ඉන මිම්ම අපිට ඇවිල්ලා තියෙන්නේ අඟල් 9ක්. උකුල මිම්ම අපිට ඇවිල්ලා තියෙනවා අඟල් 10 මාරක්. ඊට පස්සේ අපි මෙන්න මේ මිමි දෙක මෙන්න මේ ලක්ෂ 3
එකට යා කරනවා. දැන් අපි බලනවා අපි ගත්ත අපි මේ බ්ලවුස් එක මහන්න ගත්ත සම්පූර්ණ උස. අපිට මෙන්නම මේකේ සම්පූර්ණ උස ඇවිල්ලා තියෙනවා අඟල් 21.5. අපි මෙතන ලකුණු කරලා තියෙන උකුල රේඛාව බැලුවොත් අපි හරියටම අඟල් 21.5කින් තමයි ලකුණු කරලා තියෙන්නේ. හදිස්සියේ හරි අපි මීට වැඩිය පල්ලෙහා තැනකින් නම් පල්ලෙහා මීට වැඩිය ටිකක් දිගට බ්ලවුස් එක මහනවා නම් අපි ඒක තව ටිකක් දිගට මාක් කරලා ඒකෙත් උකුලමින්ම ලකුණු කරලා අපි මේ විදියට ඒක මූට්ටු කරගන්නවා. නමුත් අපි දැන් මේක මහන්නේ අඟල් 21.5කට නිසා මට මෙතන හරියටම උකුල රේඛාව ඇවිල්ලා තියෙන අඟල් 21.5. මම මේකම මේ බ්ලවුස් එකේ උස විදියට ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ රේඛාව දිගේ අඟල් 3 කාලක් උඩට ලකුණු කරනවා. ඒ කියන්නේ 4න් 3ක්. ඒ කියන්නේ අපි 8න් ගත්තොත් එහෙනම් මේක අඟල 8න් බෙදලා තින්නේ 8න් 6ක්. ලකුණු කරලා මෙන්න මේ රේඛාව ටිකක් රවුම් කරලා මෙතෙන්ට මූට්ටු කරගන්න. මොකද අපි මේක මෙහෙම මැහුවොත් එහෙම උලක් වගේ එනවා කොනෙන්. ඒක නිසා අපි මේ විදියට මෙන්න මේක මෙහෙම ලකුණු කරගන්න. ඒ වගේම මෙතනත් අපි මේ විදියට පොඩ්ඩක් රවුම් කරලා ඇඳ ගන්නවා. දැන් මේ බ්ලවුස් එකේ මූලික පත්තරම ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ කර ලකුණු කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලා ගත්ත මිමි වලින් අපිට ඉදිරිපස කර ගැඹුර ඇවිල්ලා තියෙනවා අඟල් 3යි 4න් 3ක්. එතකොට අපි මෙතන ඉඳලා අඟල් 3යි 4න් 3ක් ලකුණු කරගන්නවා. කර පළල අපිට ඇවිල්ලා තියෙනවා ඉදිරිපස කර පළල අඟල් 3යි 4න් 1ක්. 3යි 4න් 1ක්. ඊපස්සේ අපි මෙන්න මේක මෙහෙම රවුමක් කරලා ඇඳගත්තොත් මේක තමයි අපේ මූලික කර. ඒ කියන්නේ බෙල්ල වටේ ප්‍රමාණය වෙන්නේ. දැන් අපි මේ බ්ලවුස් එකට අපි ටිකක් කර ගැඹුරට දාන නිසා අපි බලමු කොහොමද ඒක ඇඳගන්නේ කියලා. කර පළල මේ ගාන අපිට මේ ගානම ගන්න පුළුවන්. එහෙම නැතුව තව ටිකක් කර පළලට ඕන නම් තව අඟල් භාගයක් වගේ වැඩි කරලා ගන්න පුළුවන්. නැත්තම් අපිට උරහිස මෙතන කොනේ ඉඳලා තමන්ගේ උරහිසේ කොතනට දෙන්න ඕනි කියලා මැනලා එමින්ම මෙතන ඉඳන් මෙතෙන්ට ලකුණු කරන්නත් පුළුවන්. මම මෙතන ඉඳලා තව අඟල් භාගයක් වැඩි කරගන්නවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ උරහිසේ ඉඳලා කොච්චර කර ගැඹුරට එන්න ඕනද කියලා. මම මෙතන අඟල් 8.5කට තමයි ගන්න. මෙතන ඉඳලා අඟල් 8.5කට. හැබැයි අපි එතනින් අඟල් 8.5 නම් ගන්නෙ අඟල් භාගයක් මෙහුම් වාසි සඳහා අයින් කරගන්න. එතකොට 8.5 නම් අපිට කර ගැඹුර අවශ්‍ය. අපි අඟල් 8කින් තමයි ලකුණු කරන්න ඕනේ. එතකොට අපි අඟල් 8 වෙන්නේ මෙන්න මේ රේඛාවට. අපි එතන ඉඳලා මේ පැත්තට රේඛාවක් ඇඳලා මෙන්න මේ රේඛා දෙක යා කරනවා. අපි මෙතන V කරක් දාන නිසා කැමති නම් ඔයගොල්ලන්ට කෙලින්ම මෙහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් මේක හැඩ කරලා මෙහෙම ඇඳ ගන්න පුළුවන්. මම පොඩ්ඩක් මේක හැඩ කරලා රවුමට ඇඳ ගන්නවා. මේ බ්ලවුස් එකේ මේ පතර මේ ඔක්කොම මැහුම් වාසි එකතු කරලා තමයි අපි මේක ඇඳලා තින්නේ. ඒක නිසා මේක කපනකොට ආයෙමත් මැහුම් වාසි තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේ ඇඳගත්ත රේඛාව දිගේම මේක කපා ගන්න තියෙන්නේ. අපි දැන් අපි පිටුපස පළුව කපා ගන්න යන්නේ. මේ පිටුපස පළුව කපා ගන්න අපි මේ විදියට ආයෙමත් රෙද්ද දෙකට නවලා මේ වගේ මේ රෙද්ද පැටවල් දෙකක් තියෙනවා. කන පිට ඇතුළට හිටින්න හොඳ පිට ඇතුළට හිටින්න කන පිට එළියට හිටින්න තමයි අපි මේ රෙද්ද දෙකට නවාගෙන තියෙන්නේ. ඊට පස්සේ කරන්න පහසුම ක්‍රමේ තමයි අපි මේ ඉස්සරහා පළුව කපපු එක අපි මේ විදියට මේ රෙද්ද උඩින් තියාගන්නවා. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි පිටුපස පළුව කපද්දී ඉදිරිපස පළුවට වඩා අඟල් භාගයක් පළල අඩුවෙන් තමයි කපන්නේ. එතකොට අපි මේ ඉදිරිපස පළුව මේ කුඩින් තියද්දී මේ පැත්තෙන් මෙන්න මේ වගේ අඟල් භාගක ප්‍රමාණයක් අඩු කරලා තමයි කියන අඟල් භාගයක් එළියට වෙන්න තමයි තියාගන්නේ. දැන් අපි මේ වගේ
ගානට මේක තියාගන්නවා. මේකෙදි අපි අරගෙන තියෙන්නේ කොටු සහිත රෙද්දක් නිසා අපි ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ පළු දෙක අපි කපා ගන්නකොට මේ වගේ මේ ඉරි තියෙනවා නම් මේ ඉරි සමපාත වෙන විදියට තමයි අපි තියාගන්න ඕනේ. එහෙම නැත්නම් බ්ලවුස් එක මැහුවට පස්සේ එක එක පැති වලින් එක එක විදියට ඉරි තියෙනවා. ඒක නිසා ඒ ඉරි තියෙන තැන් බලලා මේ විදියට අපි මේක තියාගන්නවා. ඊට පස්සේ අපි ටේලරින් චෝක් එක අරගෙන මේක වටේට ඇඳ ගන්නවා. අපි මේ උරහිස රේඛාව රූලක් තියලා ඇඳගෙන මේක අපි කෙලින්ම මෙහෙම යා කරනවා. යා කරලා මෙතන මාක් කරගන්නවා කොතනද උරහිස් කර කපලා තිබුණේ කියලා. දැන් අපිට පුළුවන් මේ කොටස අයින් කරන්න. මේක අයින් කරාට පස්සේ අපි කරන්නේ මෙන්න මේ උරහිස කොන රේඛාව මෙන්න මේ පල්ලෙහා රැගල් රේඛාව තිබුණ රේඛාවට අපි කෙලින් යා කරනවා. යා කරලා මේක මෙන්න මේ විදියට රවුන්ඩ් කරලා අපි පිටුපස අත්කට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කර රේඛාව බැලුවොත් මෙතනින් අඟල් 1.5 කරලා අපි මේ වගේ කර රේඛාව සලකුණු කර ගන්නවා. කර ගැඹුර. දැන් අපිට පිටුපස් පළුව කපා ගන්න පුළුවන්. දැන් බලමු අපි කොහොමද මේ බ්ලවුස් එකේ අත කපා ගන්න කියලා. ඒකට මම ආයෙමත් මේ වගේ මේ රෙද්ද 4ට නවලා. ඒ කියන්නේ රෙද්ද එකපාරක් දෙකට නවලා ඒක ආයෙමත් දෙකට නවලා මේ වගේ පටවල් 4ක් තියෙන විදිහට කොටසක් හදාගෙන තියෙනවා. මොකද අපි අත් දෙකම එකපාර කපන්න තමයි හදන්නේ. ඒ කියන්නේ මෙතන අත් දෙකටම අවශ්‍ය රෙදි ටික තියෙනවා. මම මේ අත ගන්නේ අඟල් 12ක් දිගට. ඒ කියන්නේ වැලමිටෙන් අඟල් 2ක් වගේ පහළට වෙන්න. ඕගොල්ලන්ට කැමති නම් අත ඊට වැඩි දිගට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව අඟලක් දෙකක් කොටට ගන්න පුළුවන්. අපි අත ගන්නේ අඟල් 12ක් දිගට නම් ඒකට තව අඟලක් එකතු කරන්න ඕනේ මැහුම් වාසි විදියට. එතකොට අඟල් 13යි තව අඟල් භාගයක් එකතු කරන්න ඕනේ මැහුම් වාසි විදියට. ඉස්සෙල්ලා අපි අඟල එකතු කරන්නේ වාටිය විදියට. අත අවසානයේ වාටියක් මහනවනේ. ඒ වාටිය මහන්න තමයි අපි අඟලක් එකතු කරන්නේ. තව අඟල් භාගයක් එකතු කරනවා මැහුම් වාසි විදියට. එතකොට ඔක්කොම එනවා අඟල් 13 මාරක්. අපි මුලින්ම කරන්නේ උඩින් අපි මෙහෙම රේඛාවක් ඇඳ ගන්නවා. මගේ රෙද්ද නම් මෙහෙම රේඛාවක් තියෙනවා. ඕගොල්ලෝ ගන්න රෙද්ද මුලින් මෙහෙම රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි අත දිග ගන්න ප්‍රමාණය දක්වා පල්ලෙහාට මාක් කරගෙන අපි අඟල් 13 මාරක්නේ ගන්නෙ. ඒක මෙතන මාක් කරගෙන ඒක දිගේ ආයමත් මෙහෙම රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ පැත්ත තමයි එතකොට අපේ උරහිස පැත්ත වෙන්නේ. මේක තමයි අතේ වාටිය පැත්ත වෙන්නේ. මෙතන ඉඳලා පල්ලෙහාට අඟල් 4 මාරක් ලකුණු කරගන්නවා. මෙන්න මේ අඟල් 4 මාර දිගේ අපි රේඛාවක් අඳිනවා. මේ රේඛාව දිගට අපි මාක් කරගන්නවා අපි හොයාගත්ත රැගල් උස. රැගල් උස අපිට 8යි 8න් 7 විදියට අපි යන්නේ අඟල් 8යි 8න් 7 මෙන්න මෙතනට මාක් කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන ඉඳලා මෙතන අපි ඉස්සෙල්ලා අඳගත්ත රේඛාවේ මුල්ල එකතු කරලා මේ විදියට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ
අපි මේකේ අතේ අගට ඉලාස්ටික් එකක් දාන නිසා අපි මැනගන්න ඕනේ අපිට කොච්චර අත වට ප්‍රමාණයක් එන්න ඕනද කියලා. ඉලාස්ටික් එක ආවම රැලි වෙලා බෝරිච්චි වගේ ගතියක් එන නිසා කොච්චර එන්න ඕනද කියලා. මම මගේ අතේ පළල ගන්නේ අඟල් 14ක් විදියට. මොකද ගොඩාක්ම රැලි ආවම මේ කැතයි. ඒක නිසා මම ගන්නේ අඟල් 14ක් විදියට. අපි අඟල් 14 දෙකට බෙදලා මෙහෙම වාස් විදියට අඟල් භාගයක් එකතු කරන්නකොට එන්නේ 14 දෙකට බෙදුවම 7යි. අඟල් භාගයක් එකතු කරාම 7මාරයි. මම මෙන්න මේ 7මාර මේ රේඛාව දිගේ ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ ලක්ෂය සහ මේ ලක්ෂය එකතු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ අපි ඇඳගත්ත රේඛාව තියෙනවනේ. මෙන්න මේ රේඛාවේ දිග හොයා ගන්නවා. මේක අපිට අඟල් 10ක් වගේ එනවා. අපි එතකොට මේක සාමාන්‍යයෙන් හිතලා වගේ මෙහෙම 3කට බෙදා ගන්නවා. 3කට බෙදලා අපි කරන්නේ මේකේ උරහිස පැත්තේ කියන්නේ කිහිල්ල පැත්ත, මේ පැත්ත කිහිල්ල පැත්ත, මේ පැත්ත උරහිස උඩ පැත්ත. මෙන්න මේ උරහිස උඩ පැත්තේ මෙන්න මේ රේඛාවේ මේ වගේ මෙන්න මේ වගේ මේ රේඛාවට ලම්බකව මෙන්න මෙහෙම අඟල් භාගයක් උඩට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ කිහිල්ල පැත්තේ ලකුණු කරගත්ත ලක්ෂයේ මේ රේඛාවට ලම්බකව අඟල් භාගයක් පහළට ලකුණු කරගන්නවා. හොඳට මතක තියාගන්න. උරහිස උඩ පැත්තෙන් අඟල් භාගයක් උඩට, උරහිස යට පැත්තෙන් අඟල් භාගයක් යටට. ඊපස්සේ අපි මෙන්න මේ ලක්ෂ ටික එකතු කරලා කවාකාර රේඛාවක් ඇඳ ගන්නවා. අපි බලමු කොහොමද ඒක ඇඳගන්නේ කියලා. මෙන්න මේ වගේ මෙහෙම මේ ලක්ෂ ටික එකතු කරගෙන මෙන්න මේ වගේ මෙහෙම මේක රවුම් කර ඇඳ ගන්නවා. මෙතන පයිපින් එක කපා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ කොටුවක් විදියට කපාගත්ත රෙද්දක්. පයිපින් එක අපිට අවශ්‍ය වෙන්නේ මේකේ කර වටේට අල්ලන්න. මොකද අපි මේ බ්ලවුස් එකට කොලර් එකක්වත් කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. එතකොට අපි කර වටේ නිමාව කරගන්න තමයි මේ පයිපින් එක අල්ලන්නේ. පයිපින් එක අල්ලන්න අපි මේ වගේ කොටුවක් වගේ රෙද්දක් අරගෙන ඒක මෙන්න මේ වගේ මුල්ලෙන් මුල්ල තියලා මේ වගේ නවා ගන්නවා. මේ වගේ ත්‍රිකෝණයක් වෙන විදිහට නවාගෙන අපි වැඩි කොටස කපලා අයින් කරනවා. අපි සාමාන්‍යයෙන් මේ වගේ තීරයක් අරගෙන පයිපින් අල්ලන්නේ නැහැ. එතකොට අපිට කර වටේට ඒක හරියට රවුමට නවා ගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අපි මේ වගේ ත්‍රිකෝණාකාර විදියට රෙද්ද කපන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ නවාගත්ත තැනින් මේ රෙද්ද මෙහෙම ත්‍රිකෝණ දෙක වෙන් කර ගන්නවා. මේ විදියට කපලා ඊට පස්සේ මෙතනින් අඟල් 1.5කින් වගේ ඔයගොල්ලෝ මෙහෙම කෙලින් කපන්න අමාරු නම් මුලින් මේ වගේ රූලක් තියලා මෙහෙම අඟල් 1.5ක් ලකුණු කරගෙන මේ විදිහට රේඛාවක් ඇඳගෙන එක දිගේ මේ විදිහට කපා ගන්න පුළුවන්. අපි දැන් කපාගත්ත කොටස් ටික එකතු කරලා මේ බ්ලවුස් එක මහගන්න යන්නේ. මුලින්ම අපි කරන්නේ මේ තියෙන පිටුපස කොටස අපි කපාගත්ත. මේකේ මේ තියෙන හොඳ පිට, මේ තියෙන නොපිට. මුලින්ම අපි හොඳ පිට උඩට එන විදියට මේ කොටස තියාගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත ඉදිරිපස කොටස් දෙක අරගෙන මෙන්න මේ විදියට මේ කුඩින් අපි තියාගන්නවා. ඊට පස්සේ අපි මේක එහෙම වෙන්නේ නැති විදියට පින්ස් ටිකක් ගහ ගන්නවා. ඊට පස්සේ අපි මේ කොටස් දෙක මූට්ටු කරගන්න ඕනේ.
අපි මේකෙදි මැහුම් වාසි විදියට අඟල් භාගයක් තියපු නිසා අපි මහද්දි හැමතිස්සෙම මේ පැත්තේ ඉඳලා අඟල් භාගයක් ඇතුලෙන් තමයි මහන්නේ. මහන ගමන් අපි මේ පින් සයින් කරගන්නවා. එක පැත්තක් අපි මුට්ටු කරගත්තා. ඊට පස්සේ මේ විදියටම අපි අනිත් පැත්තත් මුට්ටු කරගත්තා. මේ විදිහට වැඩි නූල් කපලා ඉවත් කරාට පස්සේ අපිට මේ විදිහට ඇවිල්ලා තියෙනවා බ්ලවුස් එකේ ඉස්සරහ සහ පිටුපස කොටස් දෙක. දැන් අපි බලමු මේක වටේට කර වටේට පයිපින් දැන් ඊළඟට කරන්නේ කර වටේට පයිපින් එක අල්ලගන්න එක. අපි බලමු මුලින්ම පයිපින් එක මුට්ටු කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදියට තමයි දැන් මේ අපි කපාගත්ත ත්‍රිකෝණ කෑලි දෙකක් නේ තියෙන්නේ. මේ ත්‍රිකෝණ කෑලි දෙක අපි මෙන්න මේ විදියට එකට තියලා තමයි මුට්ටු කරන්නේ. මේ විදියට එකට තියලා මේ විදියට මුට්ටු කරනවා. දැන් අපිට මේක දිගෑරියට පස්සේ මේ කොනේ කොටස කපාගෙන මේක දිගෑරියට පස්සේ මෙන්න මේ වගේ පයිපින් එකක් ලැබෙනවා. පයිපින් එක අල්ලගද්දී අපි මුලින්ම මේකේ මේ තියෙන ත්‍රිකෝණ කොන් දෙක කපා ගන්නවා. ඊට පස්සේ අපි මේ පයිපින් එක අල්ලන්නේ රෙද්දේ හොඳ පැත්තට. ඒ කියන්නේ ඉස්සරහා පැත්තට. මුලින්ම අපි කරන්නේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මෙන්න මේ වගේ අපි නවාගෙන තමයි තියෙන්නේ. මෙන්න මේ උඩම තියෙන පින්ස් දෙක ගලවලා අයින් කරලා අපි මේක මේ විදියට දිගෑර ගන්නවා. දිගෑරගෙන මේ පයිපින් එකේ හොඳ පැත්ත අපි රෙද්දේ හොඳ පැත්තට තියෙන විදියට මේ විදියට තියාගන්නවා. තියාගෙන අපි මේක අඟල් භාගයක් ඇතුලෙන් වෙන්න මුට්ටු කරනවා. මේ මිම්ම මේ මැහුම පටන් ගන්න ඕනේ මෙන්න මේ අපි අයන් කරගත්ත නැම්ම තියෙනවනේ අන්න එතනින් තමයි. අපි බලමු කොහොමද මේක මුට්ටු කරගන්නේ කියලා. මේ විදිහට මුලින් ටැග් කරලා ඊට පස්සේ අඟල් භාගයක් ඇතුලෙන් හිටින්න මේ විදිහට වටේම මහ ගන්නවා. දැන් මේ පයිපින් එකේ අනිත් ඒ කියන්නේ අල්ලලා ඉවර වෙන කොටස මම මහන හැටි පෙන්නන්නේ. මේක අපි මේ විදිහට මෙහෙම දිගටම මහගෙන ඇවිල්ලා ඊපස්සේ අපි මෙන්න මෙතනදී අවශ්‍ය ප්‍රමාණය බලලා මේක කතුරෙන් කපලා ඉවත් කරගන්නවා. ඊපස්සේ අපි මේක ආයේ මෙතනට මූව් කරනවා. පයිපින් එක මුලින්ම අල්ලලා ඉවරුනාම මෙන්න මේ වගේ තමයි එන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ අල්ලගත්ත පයිපින් එක මේ තියෙන කන පිට පැත්ත, මේ තියෙන හොඳ පිට පැත්ත මෙන්න මේ වගේ කන පිට පැත්තට මෙහෙම නවලා මේ විදියට නවලා මේ විදියට මෙහුම් පාරක් ගහගෙන යනවා.
මේගොල්ලන්ට පේනවා ඇති මේක මේ පැත්තට නවලා මේ විදිහට මහගෙන යනවා. මේ විදිහට අපි දිගටම මහ ගන්නවා. දැන් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ පයිපින් එක එකපාරක් නවලා මහගත්තම පේන්නේ. මේ තියෙන හොඳ පිටපැත්ත, මේ තියෙන නොපිටපැත්ත, මේ තියෙන අපි ඉස්සරහා නවාගත්ත වාටිය. දැන් අපි ඊළඟට කරන්නේ මෙන්න මේ අපි ඉස්සරහා නවලා අයන් කරගත්ත කෑල්ල අනිත් පැත්තට මේ විදිහට හරියට මේ නැමුම් රේඛාව දිගේ නවා ගන්නවා. නවලා අපි මේ විදිහට පින් එකක් ගහ ගන්නවා. ඊපස්සේ අපි මෙතනට වෙනස් වෙන්නේ නැති විදියට මේ වගේ පින් එකක් ගහ ගන්නවා. ඊපස්සේ අපි අනිත් පැත්තත් ඒ විදියටම බ්ලවුස් එකේ අනිත් පසත් ඒ විදියටම කරනවා. මේ වගේ පිනවාගත්ත කෑල්ල මේ විදියට හරියට මේ නැවුම් රේඛාව දිගේ මේ විදියට දෙකට නවලා අපි පින්සලින් රඳව ගන්නවා. ඊපස්සේ මේ කෑල්ලත් අපි මේ විදියට පින් එකකින් හරියටම අපි මේවා හරි එක ගානට කෑලි තියෙන විදියට පින් එකකින් රඳව ගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ඔයගොල්ලෝ මේ ලයිනින් එක මේ පයිපින් එක මූට්ටු කරපු රේඛාව තියෙනවනේ. මෙන්න මේ පයිපින් එක මූට්ටු කරපු රේඛාවේ මෙන්න මේක යටින් යන රේඛාව තියෙනනේ. මෙන්න මේ දිගට අපි මේ ගාන්ටම වෙන්න මෙතනින් මේ විදිහට මූට්ටු කරගන්නවා. මේ අපි කොන් දෙකේ කෑලි දෙක විතරයි එහෙම කරන්නේ. මේක මේ විදිහට මැෂින් එකට තියලා අපි හරියට මේ රේඛාව දිගේ මහ ගන්නවා. අපි බලමු කොහොමද ඒක මහගන්නේ කියලා. මෙන්න මේ විදිහට මේ පැත්තෙන් පටන් අරගෙන මේ විදිහට හරියට මේ රේඛාව දිගේ කොනට වෙනකම්ම අපි මහ ගන්නවා. ඊළඟට අපි අනිත් පැත්තත් ඒ විදිහටම අපි ඉස්සෙල්ලා නවලා කටු ගහගත්තා. ඒ පැත්තත් ඒ විදිහටම ඒක මේ පැත්තෙන් පටන් අරගෙන අපිට ඇඟිලි තියලා බැලුවම දැනෙනවා කොතනද කියලා. එතන මේ විදිහට ඉදිකට ගහගෙන රේඛාව දිගේ මේ විදිහට මහ ගන්න. ඊට පස්සේ අපි මේ වගේ අපි ගහගත්ත පින්ස් ගලවලා මේ කොටස මේ විදිහට අනිත් පැත්තට හරවනවා. මේ විදිහට අපිට කතුරක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අනිත් පැත්ත හරවලා අපි තිබුණ විදිහටම මේ කොටස නවා ගන්නවා. එතකොට අපි මේ කර බැලුවම මෙන්න මේ කෑල්ල මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ අපි මේ කොටස ආයෙමත් මේ විදිහට අනිත් පැත්ත හරවලා මේ විදිහට අඟල් භාගයක් වෙන විදිහට මහා ගන්න ඕනේ. ඒකට අපි මෙතන කොනටම වෙනකන් මැහුවනේ. මේක එක චුට්ටක් මෙතෙන්ට වෙනකන් ගලව ගන්න ඕනේ. එහෙම නැත්නම් මහද්දී අපි මේ කොටසෙන් භාගයක් විතරක් මුට්ටු කරන්න ඕනේ. මම දැන් මේක කොනටම මහගත්ත නිසා මේක මෙතෙන්ට වෙනකන් ගලවගෙන මේක මේ විදිහට නවලා මුට්ටු කරන්න තමයි හදන්නේ. දැන් මම මේක මේ විදිහට භාගයක් ලියාගෙන තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ලියාගත්ත කොටස අපි මේක අපි මේ විදිහට භාගයක් ලියාගත්ත ඒකෙන් අපි මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටස මේ විදිහට කපලා අයින් කරනවා. ඊට පස්සේ ආයෙමත් මෙන්න මේ කොටස මේ ඉතුරු වෙලා තියෙන කොටස මෙතන මෙන්න මේ මැහුම වගේම මේ පැත්තට ත්‍රිකෝණාකාරව මෙහෙම කපා ගන්න. ඊට පස්සේ අපි මේක මේ විදිහට අනිත් පැත්ත හරවගෙන හොඳ පිටට හරව ගන්නවා.
මේ විදිහට අපි කතුරක් හරි මොකක් හරි පින් එකක් හරි දාලා මේක හොඳටම මුල් එළියට එන විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. හරවගෙන ඊට පස්සේ අපි කරන්නේ මේ රේඛාව මුලින්ම නවලා අයන් කරගත්ත රේඛාව දිගේ හරියට මේක ආයේ තිබුණ විදිහටම නවා ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස මේ කැල්ලත් අපි මෙහෙම ඇතුළට නවලා මෙන්න මේ කොටස මෙහෙම ඇතුළට නවා ගන්නවා. ඊට පස්සේ අපි මේක මහගන්න යන්නේ මෙන්න මෙතන ඉඳලා මේ නැමුම් රේඛාව දිගේ පහළ වාටිය දක්වා රේඛාව වෙනකම්ම අපි මේක මහගන්නවා. ඊට පස්සේ මේ වගේම අනිත් පැත්තත් අපි මේ විදිහටම මහගන්නවා. මම දැන් අනිත් පැත්ත මහලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ දෙක එකතු කරාම තියෙන්නේ කියලා. මේ වගේ අපි බ්ලවුස් එක හරියට තිබ්බොත් මෙන්න මේ වගේ අපිට මේ කොටස් දෙක හම් වෙනවා. ඊට පස්සේ අපි බලමු කරවටේ පයිපින් එක අපි නිමා කරගන්නේ කොහොමද කියලා. පස්සේ මෙන්න මේ වගේ අපි දැන් ඉස්සෙල්ලා මේ නවපු එක තියෙනවනේ. මෙතන නවලා අපි මෙහුම් පාරක් දැම්මනේ. දැන් අපි මෙතන මේක මේ විදිහට මේක ඇතුළට දාලා මහලා තියෙනවා. එතකොට අපි මෙතන ඉඳලා පටන් අරගෙන මේ නවපු එක මෙහෙම නැවෙන විදිහටම තියලා මෙතන ඉඳලා පටන් අරගෙන අපි කරවටේටම මහගෙන යනවා. මේක අපි කන පිට පැත්තෙන් මහන්නත් පුළුවන්. ඒ වුණාට ගොඩක් ලස්සනයි මේක. හොඳ පිට පැත්තෙන් මැහුවොත් අපිට එක ගානටම මහගන්න පුළුවන්. ඒක නිසා අපි මේක අනිත් පැත්තෙන් අරගෙන මේ වගේ මෙතන ඉඳලා මෙන්න මෙතනින් පටන් අරගෙන අපි ඉස්සරහ විවරේ නිමා කරපු මැහුම ළඟින් පටන් අරගෙන මෙහෙම මේ විදිහට මේක අපි කර වටේටම මහගන්නවා. අපි දැන් බලමු කොහොමද මේ බ්ලවුස් එකේ අත අල්ලගන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලා මෙහෙම කපාගත්ත අත ගත්තොත් අපි ඉස්සෙල්ලා මාක් කරගත්ත හොඳ පිට නොපිට මොකක්ද කියලා අපි මේ නොපිට පැත්ත උඩට හිටින්න ගන්නවා. දැන් අපි මේ මහගත්ත බ්ලවුස් එක තියලා තියෙන හොඳ පිට පැත්ත උඩට හිටින්න, කන පිට පැත්ත යටට හිටින්න. මේ තමයි අත් කට. මේ උරහිස පැත්තේ මුදුනට අපි මේ කපාගත්ත අත කොටසේ අපි ඉස්සෙල්ලා මේ මෙතන සලකුණක් දාගත්තනේ මැද කොටස. අන්නේ මැද කොටස මෙතනට හිටින්න තියලා අපි පින් එකක් ගහ ගන්නවා. මේ වගේ ටිකක් ඈතට කරලා පින් එකක් ගහ ගන්නවා. දැන් මේ නොපිට පැත්ත තමයි උඩට තියලා තියෙන්නේ. හොඳ පිට පැති දෙක තමයි එකට තියලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක මේ විදියට මහ ගන්නවා. අපි මේ අත මහන්න පටන් ගන්නේ මැද්දෙන්. මෙතන මැද්දේ ඉඳලා දෙපැත්තට තමයි මහන්නේ. මුලින්ම අපි මේක මෙතනට තියලා ඊපස්සේ අපි අඟල් භාගයක් තියෙන මේ විදියට මහ ගන්නවා. දැන් අපි එක පැත්තක් මූට්ටු කරගත්තා. දැන් අපි මේ විදිහට මේක අනිත් පැත්ත හරවලා මෙහෙම අනිත් පැත්ත මූට්ටු මේ විතර අනිත් පැත්ත හරවලා මේක අනිත් පැත්ත මෙහෙම මූට්ටු කරගන්නවා. දැන් අපි කොටස් දෙකම මූට්ටු කරගෙන ඉවරයි. මේ විදිහට තමයි එතකොට ඔයගොල්ලන්ට බැලුවම පේන්නේ. අපි ඊට පස්සේ දැන් මේක මෙහෙම නිකන් තිබුණොත් මේකේ මේ කොනෙන් මෙහෙම නූල් මේ ගැලවි යනවනේ. ඒක නිසා අපි කරන්නේ ඔයගොල්ලන්ට ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් මේක දිගේ මේ ඕලොක් මැෂින් එකෙන් මහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සිග්සැග් මැෂින් එකක් තියෙනවා නම් අපි සිග්සැග් මැෂින් එකේ මෙහෙම අර සිග්සැග් විදියට මෙහෙන කොටසේ වැඩි මේකට දාලා
මේක මේ විදිහට කොනෙන් මහගෙන යනවා. පස්සේ මේ විදිහට අපි අනිත් අතත් මුට්ටු කරගන්නවා. අපි දැන් මේකේ අත් දෙකම මුට්ටු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ඊට පස්සේ කරන්න හදන්නේ බ්ලවුස් එක දැන් මේ කෑලි දෙකකටනේ තියෙන්නේ මේ දෙක එකතු කරලා බ්ලවුස් එක එකකට මුට්ටු කරගන්න. ඊට පස්සේ අපි මේ විදිහට මෙහෙම අත් දෙකේ කොන් දෙකෙන් දෙපැත්තෙන් අල්ලලා මේ විදිහට බ්ලවුස් එක මුට්ටු කරගන්නවා. මේකත් අපි අර ඉස්සෙල්ලා කරා වගේ නූල් ගැලවෙන්නේ නැති වෙන්න සිග්සැග් විදියට මෙහෙම දෙපැත්තම මහ ගන්නවා. මේ විදිහට අපි බ්ලවුස් එකේ දෙපැත්තම මුට්ටු කරලා මේ විදිහට දෙපැත්තම සිග්සැග් කරගෙන මේ අවස්ථාවේදී අපිට පුළුවන් මේ බ්ලවුස් එක දැන් සාමාන්‍ය විදිහට මැහිලා තියෙන නිසා මේ අවස්ථාවේදී ඇඳලා බලන්න පුළුවන් මේ ගානට තියනවාද කියලා. එහෙම හදිස්සි හරි පොඩ්ඩක් දෙපැත්තෙන් වැඩි වගේ නම් මේ අවස්ථාවේදී අපිට මෙන්න මෙතනින් තව පොඩ්ඩක් මෙහෙම වැඩිපුර අල්ල ගන්න පුළුවන්. එහෙම කරගෙන ඊට පස්සේ අපි බලමු කොහොමද මේක වාටිය මහලා නිමා කරගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද මේකේ වාටිය මහගන්නේ කියලා. වාටිය මහන්න මම මේ විදිහට වාටිය අපි අඟලක් වාටියට ඉඩ තිබ්බනේ. ඒ අඟල මේ විදිහට දෙකට නවාගෙන මෙහෙම මං අයන් කරගෙන තියෙන්නේ දිගටම. දැන් අපිට ඕන නම් මේක මේ විදිහට මෙහෙම දිගටම මහගෙන යන්න පුළුවන්. හැබැයි එතකොට ලස්සන එච්චර අඩුයි. ඒක නිසා මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. මෙහෙම අපි නවාගෙන තියෙන එක අපි මුලින්ම මෙන්න මේ එක පිටක් දිග ඇරලා ඒ කියන්නේ මෙහෙම එකපාරක් විතරක් නවාගෙන මෙහෙම මේක දිගේ මහ ගන්නවා දිගටම. අපි හරියට ඉස්සෙල්ලා පයිපින් එකට කරා වගේ ඊට පස්සේ අපි මේ විදිහට එක පැත්තක් නවාගෙන මහගත්ත වාටිය අනිත් පැත්ත ඊට පස්සේ මේ පැත්තට නවලා හොඳ පැත්ත දිගේ මේ විදිහට මහ ගන්නවා. මේ විදිහට මහගත්ත වාටිය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ අතේ වාටිය මහන්නේ කියලා. අපි මේ අත අයිනට ඉලාස්ටික් එකක් එකතු කරන නිසා අපි ඉලාස්ටික් එක ඇතුල් කරන්න ඉඩ තියලා තමයි වාටිය මහ ගන්න ඕනේ. මම මේ වාටිය මහන්න කලින් මෙහෙම අපි බ්ලවුස් එකේ වාටියට කරා වගේ මේ අතේ වාටියත් මෙහෙම දෙකට නවලා අයන් කරගෙන තියෙන්නේ. මේ අයන් කරගත්ත එක අපි මේ විදියට මෙහෙම එකපාරක් නවලා අයන් කරගෙන තියෙන්නේ. මෙහෙම තව පාරක් ඇතුළට නවලා මේක අපි වටේට මහ ගන්නවා. මේ මහ ගනිද්දී හොඳට මතක තියාගන්න අපි මෙතනදී අඟල් භාගයක් වගේ ඉඩක් තියන්න ඕනේ ඉලාස්ටික් එක ඇතුල් කරන්න. බලමු අපි කොහොමද මේක මහගන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු ඉලාස්ටික් එක කොහොමද දාගන්නේ කියලා. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වර්ගයේ ඉලාස්ටික් එකක්. අඟල් කාලක වගේ මහත තියෙන ඉලාස්ටික් එකක්. අපි මේ විදිහට කටුවක් අරගෙන මේ ඉලාස්ටික් එක දාගෙන මේ අපි තියාගත්ත විවරයේ දිගේ මෙහෙම ඉලාස්ටික් එක ඇතුළට දාගන්න. මෙතනින් එළියට අරගෙන අපි මෙතන අතට දාලා බලලා අපේ අතේ වටේට අවශ්‍ය ප්‍රමාණය තියලා මෙතනින් ඉලාස්ටික් එක කපාගෙන මේ කෑලි දෙක මැෂින් එකේ මුට්ටු කරනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ කෑලි දෙක එකතු කරලා ගැටයක් දාලා ඉලාස්ටික් එක කපා ගන්න. ඊට පස්සේ ඒක ඉවරුනාට පස්සේ අපි මේක ඇතුළට දාලා මෙන්න මේ මෙතන අපි ඉතුරු කරගත්ත හිඩස මුට්ටු කරමි තියෙන අපි මේ විදිහට මහල ඉවර කරගත්ත බ්ලවුස් එක අත් දෙකම මහල ඉවරයි වාටිය මහල ඉවරයි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකට බොත්තම් අල්ලගන්න එක. මම මේකට අරගෙන තියෙන්නේ ටිකක් තද පාට කොළ පාට වගේ බොත්තම් ටිකක්. සාමාන්‍යයෙන් අපි බොත්තම් අල්ලන්නේ වම් පැත්තේ. ඒ කියන්නේ බ්ලවුස් එකේ වම් පැත්තේ කොටසේ තමයි බොත්තම් අල්ලන්නේ. දකුණු පැත්තේ කොටසේ තමයි
කාස මහන්නේ. මේ විදිහට වම් අත හුරුව එහෙම කෙනෙක් ඉන්නවා නම් කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි මහලා ඉවර කරගත්ත බ්ලවුස් එක. මේ විදිහට බොත්තම් අල්ලලා බොත්තම් කාස මහලා ඔක්කොම ඉවර කරගෙන තියෙන්නේ. ඉවර වුණාට පස්සේ මේ විදිහට හොඳට අයන් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ අලුත් මොස්තරේ ඇඳුමක් මහ ගන්න. ඒ වගේම තවත් අලුත් මොස්තරේ ඇඳුම් මහ ගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ channel එක subscribe කරන්න කියලාත් ඉල්ලනවා. අලුත්ෙන් එන වීඩියෝස් ඔයගොල්ලන්ට ඉක්මනින් දැනගන්න subscribe button එකේ එහා පැත්තේ තියෙන පුංචි bell button එකත් press කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් මේ වගේම තවත් අලුත් මොස්තරේ ඇඳුමක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. ස්තුතියි.